අද අපිට කතා කරන්න තියෙන්නේ දැන් අපි කලින් සතියේ කතා කරානේ පාංශු පැතිකඩ ගැන. හරි පාංශු පැතිකඩ ගැන කතා කරා. එතකොට අද අපි කතා කරන්නේ මේ පාංශු පැතිකඩ සංවර්ධනය වීම කියන එක. හරිද? කියන්නේ පාංශු පැතිකඩක් කොහොමද නිර්මාණය වෙන්නේ කියන එක. රයිට්? පාංශු පැතිකඩ සංවර්ධනය වීම. රයිට්. හරිද? හරි. එතකොට මේ පාංශු පැතිකඩක් සංවර්ධනය වීම කියන එක අපි පියවර 6ක් යටතේ කතා කරනවා. පියවර කීයක්ද? 6ක් යටතේ පාංශු පැතිකඩක් කොහොමද හැදෙන්නේ කියන එක. හරිද? රයිට්. එතකොට මම පොඩ්ඩක් මේකේ පොඩි රූපයක් පෙන්නන්න. දැන් මේ නිකන් මේ ගඩොල් වගේ තියෙන්නේ මේ ඇවිල්ලා මාතෘ පාෂාණය. තේරෙනවද? මාතෘ පාෂාණය. එතකොට මේ මාතෘ පාෂාණයේ උඩම කොටස මත. හරිද? මේ වලට පේනවා ලයිකන පාසි වගේ දේවල් වර්ධනය වෙනවා. පසර කාබනික ද්‍රව්‍ය එකතු වෙනවා. එතකොට මේ මාතෘ පාෂාණයේ උඩම තියෙන කොටස ජීර්ණය වෙනවා. හරි? උඩම කොටස් තමයි මුලින්ම ජීර්ණය වෙන්නේ. හරි? මොකද මේ යාලනේ බාහිර පරිසරයත් එක්ක ගැටෙන්නේ. උඩ වායුගෝලයත් එක්ක ගැටෙනවා. මෙතන කාබනික ද්‍රව්‍ය එකතු වෙනවා. ඊට පස්සේ ජීවී ක්‍රියාකාරීත්වයක් තියෙනවා. හරි? එහෙනම් මේ උඩම කොටස් ඉක්මනට ජීර්ණය වෙනවා. හරි? පාෂාණය. දැන් මේකේ පේනවනේ මේ මාතෘ පාෂාණයේ මේ මෙතන මේ ටික විතරයි ජීර්ණ වෙලා තිබ්බේ. ඕන දැන් මේ ටික ජීර්ණය වෙලා. හරිද? පැතිකඩ ක්‍රමක්‍රමයෙන් නිර්මාණය වෙගෙන යනවා කොහින්ද උඩ ඉඳලා පහළට. හරි ඊට පස්සේ මේ ටික බලන්නකෝ මේ උඩ ඉඳලා පහළට මේව නිර්මාණය වීගෙන යනවා. හරිද? රයිට්. දැන් මෙතෙන්ට යනකොට හොඳ පාංශු පැතිකඩක් අපිට දකින්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට මේ පැතිකඩ නිර්මාණය වීමට සාධක කීපයක් බලපාන. හරි එකක් මේකට ලැබෙන කාබනික ද්‍රව්‍ය. හරි කාබනික ද්‍රව්‍ය සහ මෙතන ඉන්න ජීවී කාර්යය. හරිද? ඊට පස්සේ අනිත් එක මේ පසට ලැබෙන ජලය පහළට කාන්දු වීම කියන්නේ වැසීම කියන ක්‍රියාවලිය. හරි ජලය පහළට යන එක. එතකොට මේ මතු පිට තියෙන දේවල් කොච්චර දුරට පහළට අරන් යනවද කියන්නේ. හරි. අනිත් කාරණාව තමයි මාතෘ පාෂාණය. තේරුණාද? මාතෘ පාෂාණය මත හැදෙන පස වෙනස් වෙනවා. ඒක අපි කලින් සතිවල කතා කරානේ. පැහැදිලිද? හරි. එතකොට මෙන්න මේ වගේ අධියර කීපයකින් තමයි පාංශු පැතිකඩක් නිර්මාණය වෙන්නේ. මේකට සෑහෙන කාලයක් යනවා. හරි. රයිට්. දැන් අපි ඔය කතා කරපු එක ගිය සතියේ පාංශු පැතිකඩ යටතේ දැන් මෙන්න මේ ටිකනේ අපි කතා පැතිකඩ කියන එක. හරි. එතකොට ඒක නිර්මාණය ඒක සංවර්ධනය වෙන්නේ කොහොමද කියන එක තමයි අද අපි කතා කරන්නේ. හරිද? රයිට්. එහෙනම් ගන්න ඔයාලගේ ටියුට් එක. ටියුට් එකේ තියෙනනේ පුතේ මෙහෙම පස් පැතිකඩ සංවර්ධනය වීම කියලා කියන්නේ. පස් පැතිකඩ සංවර්ධනය වීම. පස් පැතිකඩ සංවර්ධනය වීම. ඒකේ අර්ථය අපි ලියාගමු චුට්ටක්. හරි. ඒකේ අර්ථය පොඩ්ඩක් ලියාගමු. ලියන්න මෙහෙම. පස මතු පිට එකතු වන කාබනික ද්‍රව්‍ය පස මතු පිට එකතු වන කාබනික ද්‍රව්‍ය ජීර්ණය වී පස සමග මිශ්‍ර වීම කම එකක් පස තුල සිරස්ව ජලය වැසීම කියන්නේ පහළට වතුර වැස්සෙන එක. පස තුල සිරස්ව ජලය වැසීම මාතෘ ද්‍රව්‍ය ජීර්ණයෙන් පසට ඛනිජ එකතු වීම යන කරුණු මත භෞතික හා රසායනික ලක්ෂණයන්ගෙන් එකිනෙකට වෙනස් වූ පාංශු ස්තර පසෙහි නිර්මාණය වේ. හරිද? රයිට්. ඒතර ඔන්න ඔය සාධකින්ද මොකද වෙන්නේ? එකිනෙකට වෙනස් පස් ස්තර පසේ නිර්මාණය වෙනවා. හරිද? රයිට්. ඊට පස්සේ අපි ගත්තොත් මෙහෙම. හරි මේ පාංශු පැතිකඩක් සංවර්ධනය වීම බලපාන සාධක පාංශු පැතිකඩක් සංවර්ධනය වීමට බලපාන සාධක පහක් තියෙනවා. ඒ පහම තමයි පාංශු ජනනයට බලපෑවේ. හරි. අතට පාංශු ජනනයට බලපාපු සාධක පහ. හරිද? රයිට්. ඒ සාධක පහම තමයි මේකටත් බලපාන්නේ. හරි. ඒතර අපි ඒ කාරණාව චුට්ටක් ලියාගමු.
ලියන්න. පාංශු ජනනයට බලපාන සාධක සියල්ලම 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 පාංශු පැතිකඩ සංවර්ධනය වීම කෙරෙහිද පාංශු පැතිකඩ සංවර්ධනය වීම කෙරෙහිද බලපානු ලබයි. බලපානු එනම් මෙන්න මේ සාධක ටිකනේ. එනම් මාතෘ ද්‍රව්‍ය දේශගුණය ජීවීන් එනත අපි ඉගෙන ගත්ත ජීවි සාධක කියලා ජීවීන් භූ විෂමතාව සහ කාලයයි. හරි භූ විෂමතාව සහ කාලයයි. රයිට්. එතකොට ඔය ටික තමයි බලපාන්නේ මොකටද? පාංශු පැතිකඩක් සංවර්ධනය වෙන්න. හරි. පාංශු ජනනයට බලපාපු සාධක පහම තමයි ඔකටත් බලපාන්නේ. රයිට්. හරි. එහෙනම් ඔන්න අපි යනවා ඊළඟ විස්තරයට. මොකද මාතෘකාව තියෙන බලන්න පස් පැතිකඩ සංවර්ධනය වීමේ අවස්ථා. රයිට්. හරි. එතකොට මම කිව්වා මේ පස් පැතිකඩ සංවර්ධනය වීම අවස්ථා 6කින් වෙන්නේ. තේරුණාද? අවස්ථා කීකින්ද? අවස්ථා 6කින් තමයි මේක වෙන්නේ. එතකොට අන්නේ අවස්ථා 6 තමයි ඉගෙන ගන්න යන්නේ. රයිට්. හරි. එතකොට රූපේ පෙන්ලා හරි. මම ඒකෙම තව රූපයකුත් පෙන්නන්නම්. ඔක්කොම එකට තියෙන එකක්. මෙන්න මේකත් බලන්න. හරි. දැන් මේ රූපෙත් පේනවනේ මේ උඩම මේකේ තියෙන්නේ මේ මාතෘ පාෂාණය. හරි. ඊට පස්සේ මාතෘ ද්‍රව්‍ය මේ පස. එතකොට මෙන්න මේ වගේ අවස්ථා වලට මේ ක්‍රමක්‍රමයෙන් මේක ඇවිල්ලා අපරිණත පසක්. තේරුණාද? හරි. මේක හොඳටම අපරිණතයි. මේක යන්තමට හැදීගෙන තියෙන අපරිණත පසක්. මේ තියෙන්නේ හොඳට පරිණත වෙච්ච පසක්. තේරුණාද? හරි. ඒතර පරිණත වෙච්ච පසක පැතිකඩක් තමයි මේ තියෙන්නේ. රයිට්. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය තමයි අපි ඔය ඉගෙන ගන්න යන්නේ. හරි. රයිට්. එහෙනම් දැන් මෙන්න මෙහෙම තියෙනවා ඔයාලගේ බලන්න. හරිද? පළවෙනි අවස්ථාව කියලා දීලා තියෙනවා. හරි. පළවෙනි අවස්ථාව. එතකොට පළවෙනි අවස්ථාව දැන් උතන පොඩි කොටුවකුත් දීලා තියෙනවානේ. අන්නේ කොටුව ඇතුලේ අපි ඔය රූපෙත් අඳිමු. හරි. අවශ්‍ය අදාළ රූපෙත් අඳිමු. හරි. අවස්ථා 6යිනේ. ඒතර අපිට කොටු 6ක් ඕනේ. හරි. now ඔන්න පළවෙනි අවස්ථාව. හරිද? බලන්න මේ වගේ කොටුවක් දීලා ඇති. ඒතර මේකේ දැනට මෙහෙම මේක ටික විතරයි ඕනේ. හරි. ඒ කියන්නේ මාතෘ පාෂාණයේ විතරයි මේකේ තියෙන්නේ. හරි. මෙන්න මේ වගේ අවස්ථාවක්. හරි. මාතෘ පාෂාණයේ විතරයි තියෙන්නේ. අපි චුට්ටක් ලියාගමු. හරි. ඊට පස්සේ රූප සටහන් සම්පූර්ණ කරගන්න. හරි. ලියන්න. මෙහිදී පාෂාණ ජීර්ණය ආරම්භ වේ. මෙහිදී පාෂාණ ජීර්ණය ආරම්භ වේ. මෙහිදී පාෂාණ ජීර්ණය ආරම්භ වේ. පාෂාණ ජීර්ණය ආරම්භ වන්නේ පාෂාණ ජීර්ණය උණුසුම් ආර්ධ කාල තත්ත්වවලදී කාලගුණික තත්ත්ව හරිද? පාෂාණ ජීර්ණය වෙන එක පටන් ගන්නවා කියලා කියන්නේ මොකද්ද? උණුසුම් ආර්ධ කාලගුණික තත්ත්වයට. ඒ කියන්නේ උෂ්ණත්වයත් වැඩි, ආර්ධතාවයත් වැඩි. ඒ කියන්නේ පරිසරයේ හොඳට ජල වාෂ්පයක් තියෙනවා. තේරුණාද? හරි. පරිසරයේ ජල වාෂ්පයක් තියෙනවා නම්, පරිසරයේ උෂ්ණත්වයත් වැඩි නම් අන්න ඒක පාෂාණ ජීර්ණයට හොඳ තත්ත්වයක්. තේරුණාද? ඒකයි උණුසුම් ආර්ධ කියලා කියන්නේ. හරි. රයිට්. දැන් අපි නිකන් හිතුවොත් නෝරෙලි පරිසරය එහෙම අපි ගත්තොත් එහෙම ඒකේ ආර්තාවය වැඩි. නේද? ජල වාෂ්පය වැඩිනේ. හැබැයි උෂ්ණත්වය අඩුයි. සීතලයිනේ. හරිද? ඒකට වියලි ප්‍රදේශයක් එහෙම ගත්තොත් ගොඩක් වෙලාවට ඒකේ උෂ්ණත්වය වැඩි. හැබැයි ආර්තාවය අඩුයි. ජල වාෂ්ප අඩුයි. හරි. ඒතකොට මේ පාෂාණ ජීර්ණයට වඩා හොඳයි කියන්නේ මොකද්ද? උෂ්ණත්වයත් වැඩි වෙන්න ඕනේ. ආර්තාවයත් වැඩි වෙන්න ඕනේ. ජල වාෂ්පත් වැඩි වෙන්න ඕනේ. ඒතකොට තමයි පාෂාණ හොඳට ඉක්මනට ජීර්ණය වෙන්නේ. හරිද? රයිට්. එහෙනම් අර පළවෙනි රූප සටහන ඇඳගමු. මේක තමයි පළවෙනි අවස්ථාව. හරි. මාතෘ පාෂාණය විතරයි තාම තියෙන. ඕනේ දැන් මාතෘ පාෂාණය ජීර්ණ වෙන්න පටන් ගන්නවා.
රයිට්. එතකොට මාතෘ පාෂාණය කියන එකට අපි මෙතෙන්ට දා ගන්න ඕනේ R කියලා. ස්තරේ මේ ස්තරේ R. තාම R කියන ස්තරේ විතරයි තියෙන්නේ. හරි. R විතරයි තියෙන්නේ. හරිද? දැන් මම මෙතනින් පස්සේ මේ පාෂාණ කොටස් දාන්න නැතුව නිකම්ම කොටුවට සටහනක් විතරක් අඳින්න. හරිද? ඊට පස්සේ ඔන්න එනවා දෙවෙනි අවස්ථාවට. දෙවෙනි අවස්ථාවෙනකොට ඔන්න මාතෘ පාෂාණයේ ක්‍රමක්‍රමයෙන් උඩින් ඉඳලා පහළට මොකද වෙන්නේ? ජීර්ණය වීගෙන එනවා. ඒක මතක තියාගන්න මේ පහළින් ඉඳලා උඩට එහෙම නෙවෙයි යන්නේ. උඩ ඉඳලා පහළට තමයි මාතෘ පාෂාණයේ ජීර්ණය වෙන්න පටන් ගන්නේ. හරිද? රයිට්. ඒතර ඔන්න දැන් මාතෘ පාෂාණයේ ජීර්ණය වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ සීමාව තමයි R වෙන්නේ. ඒතකොට මෙතනින් උඩ කොටස මොකද්ද මාතෘ පාෂාණයේ ජීර්ණ වුණාම හැදෙන්නේ? හැදෙන්නේ මාතෘ ද්‍රව්‍ය. ඒතකොට ඒ ස්තරයට අපි දැම්මේ මොකද්ද? C නේ. C. එහෙනම් ඔන්න R මත C හැදෙනවා. හරි. R ස්තරයේ මත C ස්තරය හැදෙනවා. රයිට්. සාමාන්‍යයෙන් අවුරුදු 10ක් විතර යනවා මේ ක්‍රියාවලිය වෙන්න. හරි. මාතෘ පාෂාණයේ ජීර්ණ වෙන්න පටන් ගන්න අවුරුදු 10ක් විතර යනවා. හරි. ඒකට මෙන්න මේකට අපි කියනවා මේ රෙගොලිතේ නිර්මාණය වීමක්. හරි. මේ මතු පිට හැදෙන එකට අපි කියනවා මාතෘ ද්‍රව්‍ය වලට රෙගොලිතේ කියලා. හරි. රෙගොලිතේ නිර්මාණය වීම. හරි. මෙයා තමයි රෙගොලිතේ කියලා කියන්නේ. හරි. රයිට්. එන එකත් ලියාගමු මෙහෙම. දෙවෙනි අවස්ථාව යටතේ ලියාගන්න. දෙවෙනි අවස්ථාව. ලියන්න ජීර්ණය ආරම්භ වී. ජීර්ණය ආරම්භ වී වසර 10ක් පමණ ගතවන විට වසර 10ක් පමණ ගතවන විට මාතෘ පාෂාණයේ මත 10ක් පමණ ගතවන විට මාතෘ පාෂාණයේ මත රෙගොලිතේ. හරි වචනේ දීලා තියෙනවා. රෙගොලිතේ. හරිද? රෙගොලිතේ රෙගොලිතේ වරහන් ඇතුළේ දාගන්න මාතෘ ද්‍රව්‍ය. මාතෘ ද්‍රව්‍ය නිර්මාණය වේ. මාතෘ ද්‍රව්‍ය නිර්මාණය. ලියන්න භෞතික හා රසායනික ජීර්ණය මගින් භෞතික හා රසායනික ජීර්ණය මගින් භෞතික හා රසායනික ජීර්ණය මගින් මාතෘ පාෂාණය භෞතික හා රසායනික ජීර්ණය මගින් මාතෘ පාෂාණය කුඩා කැබලි වලට පත්වේ. කුඩා කැබලි වලට පත්වේ. හරි කුඩා කැබලි වලට පත්වේ. පත් වෙලා මොනවද හැදෙන්නේ? මාතෘ පාෂාණයේ මතු පිට හැදෙනව මොනවද? මාතෘ ද්‍රව්‍ය. හරි ලියන්න. මේ මගින් මොකද ස්තරය? C ස්තරයනේ. මේ මගින් C ස්තරයේ සෑදේ. එහෙනම් ඔන්න R මත C හැදුනා. අවුරුදු කීයක් විතර ගියාද? අවුරුදු 10ක් යනවා ඈ. හරි C ස්තරයේ හැදුනා. හරිද? රයිට්. එතකොට ඔන්න අවුරුදු 10ක් යනවා. 10 years. හරිද? රයිට්. දැන් මේක ඇඳගන්න. අර ඔයාලගේ දීලා තියෙන හිස් කොටුව ඇතුලේ දෙවෙනි අවස්ථාව යටතේ ඕක ඇඳගන්න. හරි. තුන්වෙනි අවස්ථාව ගැන තුන්වෙනි අවස්ථාව. හරි. තුන්වෙනි අවස්ථාව. ඔන්න දැන් පැතිකඩ සංවර්ධනය වෙලා දැන් මේ ක්‍රියාවල වෙලා අවුරුදු 100ක් විතර යනවා. දැන් පටන්ගෙන අවුරුදු 100ක් විතර යනවා. දැන් මෙතන අවුරුදු 10 අවස්ථාවනේ. හරි. දැන් ඔන්න රෙගොලිතේ මත ශාක වර්ධනය වෙන්න පටන් ගන්නවා. හරිද? රෙගොලිතේ මත ශාක වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මාතෘ ද්‍රව්‍ය මත ශාක වර්ධනය වෙන්න පටන් ගන්නවා. හරි. ක්‍රමක්‍රමයෙන් ශාක වර්ධනය වෙලා මේ ගස්සේම හැදිලා. හරිද? මේ වගේ කොළ රොඩු වගේ දේවල් පසට ඔන්න දැන් එකතු වෙන්න ගන්නවා. මතු පිට එකතු වෙනවා. හරිද? ඒ කියන්නේ කොළ රොඩු වගේ දේවල් කියන්නේ මොනවද අපි එකට කියන්නේ? කොළ රොඩු කියලා කියන්නේ අපි මොකක්ද එකට කියන්නේ? කාබනික ද්‍රව්‍ය. මොනවද? ඔන්න දැන් කාබනික ද්‍රව්‍ය එකතු වෙනවා. හරිද? රයිට්. ඒතකොට කාබනික ද්‍රව්‍ය එකතු වෙලා ඔන්න පස්සේ A ස්තරය හැදෙන්න ගන්නවා. O ස්තරය එහෙම නෙවෙයි ඈ. පටල ගන්න එපා. හරි. O ස්තරය නෙවෙයි. තාම හැදෙන්නේ මොකද්ද? A ස්තරය හැදෙන්න ගන්නවා. ඔන්න A ස්තරය. හරිද? දැන් C ස්තරේ තව ටිකක් දුරට ඝනකම වැඩි වෙනවා. එතන මේක C සහ මේක R. හරි. ඒ දැන් අවුරුදු 100ක් විතර යනවා කියලා කියන්නේ තවත් මාතෘ පාෂාණයේ දිරනවනේ උඩින් ඉඳලා පහළට දිරනවනේ. හරි.
ඔන්න දැන් ඒ ස්තරයත් හැදුනා ටික ටික. හරි. පේනවනේ දැන් ටිකෙන් ටික ස්තර ටික හැදෙනවා. හරි. රයිට්. එහෙනම් අපි එකක් ලියාගමු මෙහෙම. තුන්වෙනි අවස්ථාව යටතේ ලියන්න. පාංශු පැතිකඩ සංවර්ධනයේ ආරම්භ වීමෙන් පාංශු පැතිකඩ සංවර්ධනයේ ආරම්භ වීමෙන් පාංශු පැතිකඩ සංවර්ධනයේ ආරම්භ වීමෙන් අවුරුදු 100ක් පමණ ගත වූ විට අවුරුදු 100ක් පමණ ගත වූ විට වෘක්ෂලතා ආදිය රෙගොලිතේ මත වැඩෙන අතර වෘක්ෂලතා ආදිය රෙගොලිතේ මත වැඩෙන අතර එමගින් කාබනික ද්‍රව්‍ය පැතිකඩ මතට එකතු වේ. හරි. ඔන්න දැන් පැතිකඩ උඩට එකතු වෙනවා මොනවද? කාබනික ද්‍රව්‍ය. හරිද? ගසේම හැදුණානේ. රයිට්. ලියන්න. වෘක්ෂලතා ආදිය පැතිකඩ මතට ඇතුල් වීම වර්ධනය හා ඒවා මිය යාම නිසා කාබනික ද්‍රව්‍ය පසට එකතු වේ. හරිද? රයිට්. ඔන්න කාබනික ද්‍රව්‍ය ටික පසට එකතු වෙනවා. ලියන්න. මෙය තුනී ස්තරයක් ලෙස ඇතිවන අතර හරි මේ බණ්ඩ ඉතාම තුනී ස්තරයක් විදිහට ඇති වෙන්නේ. හරි. තුනී ස්තරයක් ලෙස ඇතිවන අතර ඒ කලාපය සංවර්ධනය වේ. හරි. ඒ කලාපය සංවර්ධනය වේ. රයිට්. එතකොට මේකට යනවා අවුරුදු 100ක් විතර. ඔන්න තුන්වෙනි අවස්ථාව. හරි. තුන්වෙනි අවස්ථාව අවුරුදු 100ක් විතර යනවා. හරි. පේනව නේද? ලේසි නෑ. සෑහෙන කාලයක් යනවා මේක හැදෙන්නේ. හරි. ඒකත් අඳගන්න. ඊළඟට ඔන්න යනවා අපි හතරවෙනි අවස්ථාවට. හරි. හතරවෙනි අවස්ථාව බලමු මේක. හතරවෙනි අවස්ථාව මෙන්න මෙහෙම එකක් වෙන්නේ. හරිද? බලන්න හතර මේකට සාමාන්‍යයෙන් අවුරුදු 1000ක් විතර යනවා. හරි. අවුරුදු 1000ක් විතර යනවා. ඔන්න බලන්න හතරේදී වෙන දේ. හරි. හතරේදී දැන් අපි මෙතනදී තිබ්බේ මොනවද? A ස්තරයේ විතරනේ. ඔන්න දැන් A ස්තරයට අමතරව ඔන්න O ස්තරයත් හැදෙනවා. හරි. O ස්තරයත් හැදෙන්න පටන් ගන්නවා. හරි. ඊට පස්සේ මෙතන A ස්තරේ ඔන්න තව ඝනකම් වෙනවා. A ස්තරේ ඝනකම් වෙනවා. පැහැදිලිද? හරි. A ස්තරේ ඝනකම් වෙනවා. ඊට පස්සේ B ස්තරයත් හැදෙනවා. හරි. ඔන්න B ස්තරයත් හැදෙනවා. හරිද? C තියෙනවා. හරි. B තියෙනවා. C ස්තරයක් තියෙනවා. R ස්තරයක් තියෙනවා. හරිද? රයිට්. එතකොට O ස්තරයෙන් පස්සේ මෙතන A නේ. හරි. A ස්තරේ හැදිනවා සිලිකේට් මැටි. හරිද? ඊට පස්සේ යකඩ ඔක්සයිඩ් වගේ දේවල්. තේරුණාද? හරි. සිලිකේට් මැටි යකඩ ඔක්සයිඩ් වගේ දේවල් හැදෙනවා. රයිට්. එතකොට දැන් මෙතන මේ ඔය හැදෙන සිලිකේට් මැටි සහ යකඩ. හරි. යකඩ ඔක්සයිඩ් මේවා යනවා පහළ කලාපයට. ඒ කියන්නේ මොකද්ද පහළ කලාපය? B කලාපයනේ. හරි. මේවා B කලාපයට ගිහලා B කලාපයේ තැම්පත් වෙනවා. තේරුණාද? හරි. අන්න දැන් B කලාපයේ රතු පාට ගතිය වැඩි වෙනවා. අපි ඉගෙන ගත්තනේ යකඩ ඔක්සයිඩ් රතු පාටයි කියලා. හරි. ඔන්න දැන් මේකේ හොඳ රතු පාට දියුණු වෙනවා. පැහැදිලිද? හරි. ඒතර ඔන්න ඔය ටික තමයි වෙන්නේ
ඒ මොකද්ද? 4 වෙනි අදියර. හරි 4 වෙනි අදියර අවුරුදු කීයක්ද වෙනවද? අවුරුදු 1000ක් යනවා ඈ. ලීසි නෑ. හරි. රයිට් එහෙනම් අපි ඒක ලියාගමු. හතර අවස්ථාවක් ලියන්න. ලියන්න පැතිකඩ සංවර්ධනයෙන් අවුරුදු 1000කට පමණ පසු අවුරුදු 1000කට පමණ පසු අවුරුදු 1000කට පමණ පසු පසේ වර්ණය හා ව්‍යුහය දියුණු වේ. පසේ වර්ණය හා ව්‍යුහය දියුණු වේ. හරි. පසේ වර්ණයයි ව්‍යුහය දෙකම දියුණු වෙනවා. දැන් ව්‍යුහය කියන එක ගැන තාම ඔයාලා එහෙම ලොකු ව්‍යුහය කියලා කියන්නේ පස් අංශු එකතු වෙලා ඒ පස් අංශු වල හැඩයන් තමයි ව්‍යුහය කියලා කියන්නේ. අපි ඒක පස්සේ තමයි ඉගෙන ගන්න. හරිද? වර්ණය දියුණු වෙනවා. හොඳට පාට වැටෙනවා පස. හරි. ලියන්න ඒ කලාපයේ ඝනකම් වේ. හරිනේ? ඒ කලාපයේ ඝනකම් වෙනවා. කලාපයේ ඝනකම් වේ. තද පැහැති වැඩි වෙනවා. තද පැහැති වේ. ඕ කලාපය ශාක අවශේෂ එකතු වීම මගින් ඕ කලාපයේ ශාක අවශේෂ එකතු වීම මගින් සංවර්ධනය වේ. ඕ කලාපයේ ශාක අවශේෂ එකතු වීම සංවර්ධනය වේ. යකඩ ඔක්සයිඩ් හා සිලිකේට් මැටි කණිජ නිෂ්පාදනය වී යකඩ ඔක්සයිඩ් හා සිලිකේට් මැටි කණිජ නිෂ්පාදනය වී පැතිකඩේ පහළට විශෝධනය වීම මගින් විශෝධනය වෙනවා කියලා කියන්නේ මොකද්ද? පැතිකඩේ පහළට ගමන් කරනවා. හරි මේ උඩ ඉඳලා පහළට යනවා. හරිද? පැතිකඩේ පහළට විශෝධනය වීම මගින් බී කලාපේ රතු පැහැ දියුණු වේ. ඒක රතු පාට වෙන්න ගන්න. ප්‍රධාන වශයෙන්ම යකඩ ඔක්සයිඩ් හින්දා. හරි බී කලාපේ රතු දියුණු වේ. හරි. රයිට්. එහෙනම් දැන් හතරවෙනි අවස්ථාව එඳගන්න. හරි එහෙනම් අපි යන් ඊළඟට පස්වෙනි අවස්ථාවට. හරි පස්වෙනි අවස්ථාව. දැන් මේ වෙලාව හතරවෙනි අවස්ථාවනේ. අවුරුදු කීයක් ගියාද? 1000ක්. දැන් මේකේ පොඩි රටාවකුත් හොයාගන්න පුළුවන් නේ. හරිද? ආරම්භක අවස්ථාව ඊට පස්සේ 10 ගුණාකාර වෙනවා. 10 100 1000. එහෙනම් ඊළඟ කාලය කීයද? 10000. හරි අවුරුදු 10000ක් යනවා. රයිට්? බලමු. පස්වෙනි අවස්ථාව. හරි ඔන්න යනවා අවුරුදු 10000. හරි. එතකොට මෙතනදී ඔන්න දැන් ඕ කලාපය තවත් හොඳට දියුණු වෙනවා. ඕ කලාපයට ඔන්න දැන් කාබනික ද්‍රව්‍ය එකතු වෙලා ඕ කලාපය හොඳට දියුණු වෙනවා. හරිද? තවදුරටත් යකඩ ඔක්සයිඩයි සිලිකේට මැටි හැදෙනවා. තව හැදෙනවා. හරි. තව වැඩිපුර හැදෙනවා. කණිජනේ මේවා ආයෙ හැදෙනවා. හරිද? රයිට්. එතකොට ඔන්න ඒ කලාපයක් තියෙනවා. දැන් ඔය යකඩ ඔක්සයිඩ් සහ සිලිකේට් මැටි කොහෙන්ද හොදගෙන ගිහලා තැම්පත් වෙන්නේ? විශෝධනයෙන්ලා ගිහලා තැම්පත් වෙන්නේ කොහෙද? බී කලාපේ. නේද? ඔන්න බී කලාපය. දැන් ඔන්න හොඳට දියුණු වෙනවා. හරි බී කලාපය. එතන ඒ ඔන්න බී කලාපය. හරි. එතකොට මේකට වඩා හතරවෙනි අවස්ථාවට වඩා මේ හතරවෙනි අවස්ථාවේ අපි දැක්කේ බී කලාපය ටිකක් පොඩි. දැන් මේ පස්වෙනි අවස්ථාවේ නෝ මොකද වෙන්නේ? බී කලාපය හොඳට විශාල වෙලා තියෙනවා. හරිද? රයිට්. ඊට පස්සේ මාතෘ ද්‍රව්‍ය තියෙන කලාපය සහ මාතෘ පාෂාණය R. පැහැදිලිද? හරි. ඒතර මේක තමයි ඔන්න දැන් මේ නෝට අපිට සම්පූර්ණ පැතිකඩක් දකින්න පුළුවන් අවස්ථාවට ඇවිල්ලා තියෙන්නේ. හරි. රයිට්. එහෙනම් අපි චුට්ටක් ලියමු. පස්වෙනි අවස්ථාවට ලියාගමු. ලියන්න පැතිකඩ සංවර්ධනයෙන්. අවුරුදු 10000කට පසු ඇතිවන අවස්ථාවකි. හරි. අවුරුදු 10000කට පස්සේ ඇතිවෙන. තවදුරටත් මැටි එකතු වේ. තව මැටි එකතු වෙනවා. එසේම
එසේම යකඩ ඔක්සයිඩ් හා මැටි කනිජ නිෂ්පාදනය වී යකඩ ඔක්සයිඩ් හා මැටි කනිජ නිෂ්පාදනය වී පැතිකඩේ පහළට විශෝධනය වී යකඩ ඔක්සයිඩ් හා මැටි කනිජ නිෂ්පාදනය වී පැතිකඩේ පහළට විශෝධනය වී B ස්තරය තවදුරටත් රතු පැහැවීම හා මැටි එකතු වීම සිදුවේ. හරි. ඒතර ඔයාලා මතක තියාගන්න රතු පැහැවෙන්න හේතුව මොකද්ද? යකඩ ඔක්සයිඩ් එකතු වීම. යකඩ ඔක්සයිඩ් එකතු වුණොත් රතු පාට වෙනවා. රයිට්. ඊළඟ එසේම කාබනික ද්‍රව්‍ය එකතු වීමෙන් ඒ කලාපයේ ඝනකම හා තද පැහැති වර්ණ ඇතිවේ. හරිද? රයිට්. ඔන්න කාබනික ද්‍රව්‍ය එකතු වුණාම මොකද වෙන්නේ? ඒ කලාපයේ ඝනකමත් වැඩි වෙනවලු. හරිද? තද පැහැයත් වැඩි වෙනවා කියලා කියන්නේ. හරිද? රයිට්. හරි. එහෙනම් ඔකත් අඳගමු. පස්වෙනි අවස්ථාවත් අඳගන්න. 5. හරි. එහෙනම් ඔන්න අපි යනවා ඊළඟට අවසාන අවස්ථාව. දැන් අපි කිව්වේ අදියර 6කින් හැදෙනවා කියලානේ. හරි. එහෙනම් අපි යන් 6 වෙනි අදියරට. ඔන්න බලන්න ඒකෙදි වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. හරි. දැන් මේ ස්තර ටික හොඳට හැදිලා තියෙනවා. හරිද? O ස්තරයේ තියෙනවා. A ස්තරයේ තියෙනවා. දැන් කල් යන්න ළමයි මෙන්න මේ ටික තමයි වෙන්නේ. හරිද? ඔයාලා මතක තියාගන්න කල් යන්න වෙන්නේ යකඩ ඔක්සයිඩයි සිලිකේට් මැටි හැදෙන එකයි විතරයි. හරි. මැටි යකඩ ඔක්සයිඩයි හැදෙනවා. හරි. ඒ ක්‍රියාවලිය දිගින් දිගටම වෙනවා. හරිද? ඒතරවා තැම්පත් වෙන්නේ කොහෙද? B කලාපේනේ. එහෙනම් B කලාපය තමයි එන්න මහතින් වැඩි වෙන්නේ. ඝනකමින් වැඩි වෙන්නේ. හරිද? රයිට්. එහෙනම් ඔන්න දැන් මෙතන A කලාපය තියෙනවා. හරි. B කලාපයේ ඝනකම තවදුරටත් වැඩි වෙනවා. හරිද? C කලාපය තියෙනවා සහ R කලාපය තියෙනවා. කාල සීමාව කොච්චරක් වෙයිද? කාල සීමාව මෙතන 10000නේ. මම කිව්වා 10න් වැඩි වෙවි යන්නේ කියලා. හරි. එහෙනම් 6 වෙනි අදියරට යනකොට අවුරුදු ලක්ෂයක් යනවා. හරි. YRS කියලා දාන්න years කියන්නේ. years අවුරුදු. හරිද? අවුරුදු ලක්ෂයක් යනවා. පැහැදිලිද? දැන් යකඩ ඔක්සයිඩයි මැටි දිගින් දිගටම එකතු වීම හින්දා මෙන්න මේ B ස්තරයට උඩින් හරි මෙන්න මේ ස්තරයට උඩින් තව පොඩි පටු ස්තරයක් ඇති වෙනවා. හරි අන්න විශේෂ ස්තරයක් මේ ස්තරය ඇවිල්ලා E. මොකද්ද? E ස්තරය. හරිද? ඒතර මොකක්ද උනේ? තවදුරටත් යකඩ ඔක්සයිඩයි මැටි හැදෙනවා. ඒ ඔක්කොම තැම්පත් වෙනවා මොකේද? B ස්තරය. ඒතර B ස්තරයේ ඝනකම වැඩි වෙනවා. ඊට අමතරව මේ යකඩ ඔක්සයිඩ් සහ මැටි B ස්තරයට උඩින් තැම්පත් වෙලා අමුතුම ස්තරයක් හැදෙනවා. ඒක මොකද්ද? E ස්තරය. ලංකාවේ පස්වල E ස්තරය නැහැ. තේරෙනවද? ලංකාවේ පස්වල E ස්තරය නැහැ. හරිද? එතකොට ඒක විශේෂ දෙයක්. ඒ හින්දා අපිට E ස්තරයේ ලොකු වැදගත්කමක් නැහැ අපිට ඉගෙන ගන්න. මොකද අපේ පස්සේ නැහැනේ. හරිද? රයිට්. එහෙනම් අපි එක පොඩ්ඩක් ලියාගමු මෙහෙම. ලියන්න පැතිකඩ සංවර්ධනයෙන් අවුරුදු ලක්ෂයකට පමණ පසු ඇතිවන අවස්ථාවකි. හිතන්න කාලේ ලක්ෂයක් අවුරුදු ලක්ෂයක් අවුරුදු ලක්ෂයකට පමණ පසු ඇතිවන අවස්ථාවකි. දිගින් දිගටම පාංශු පැතිකඩේ ඉහළ සිට පහළට යකඩ ඔක්සයිඩ් හා සිලිකේට් මැටි විශෝධනය වීමෙන් යකඩ ඔක්සයිඩ් හා සිලිකේට් මැටි විශෝධනය වීමෙන් B කලාපයට ඉහළින් E කලාපය ඇතිවේ. හරි B කලාපයට උඩින් E කලාපය ඇතිවේ.
ලියන්න දිගින් දිගටම යකඩ ඔක්සයිඩ් හා දිගින් දිගටම යකඩ ඔක්සයිඩ් හා සිලිකේට් මැටි ශරණය වීම නිසා B කලාපයේ පුළුල් වේ. හරි හොඳ B කලාපයේ මහතින් වැඩි වෙනවා. B කලාපයේ පුළුල් වේ. හරි B කලාපයේ පුළුල් වේ. ලියන්න ශ්‍රී ලංකාවේ පාංශු පැතිකඩෙහි පාංශු පැතිකඩ වල කියලා දාන්නකෝ. ශ්‍රී ලංකාවේ පාංශු පැතිකඩ වල මෙම E කලාපය දක්නට නොලැබේ. හරිද? රයිට්. මේ E කලාපය ලංකාවේ පස් පැතිකඩෙහි දකින්න බෑ. තේරුණාද? හරි. රයිට්. ඒතර ඔන්න බලන්නකෝ වෙන ක්‍රියාවලිය ආයේ මතක් කරගන්න. පළවෙනි අවස්ථාවේදී මොකද වෙන්නේ? ඔන්න මාතෘ පාෂාණය ජීර්ණ වෙන්න පටන් ගන්නවා. හරි. ඊට පස්සේ අවුරුදු 10ක් විතර යනකොට මාතෘ පාෂාණය ජීර්ණ වෙලා ඒක මත හැදෙනවා මොනවද? මාතෘ ද්‍රව්‍ය. හරි. ඒ කියන්නේ අපි එකට කියනවා නමක් කියව මොකද්ද? රෙගුලිතය හැදෙනවා. එතකොට ඔන්න අවුරුදු 10ක් යනකොට ස්තර දෙකයි තියෙන්නේ. C ස්තරයයි R ස්තරයයි විතරයි. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව අවුරුදු 100ක් යනවා. හරි. අවුරුදු 100ක් ගියම මොනවද තියෙන්නේ? අන්න මේක මත රෙගුලිතය මත ශාක වර්ධනය වෙන්න පටන් ගන්නවා. හරි. ශාක වර්ධනය වෙන්න පටන්ගෙන කාබනික ද්‍රව්‍ය එකතු වෙනවා. එකතු වෙලා පස්සේ A ස්තරය හැදෙන්න පටන් ගන්නවා. O ස්තරය නෙවෙයි ඈ. A ස්තරය හැදෙන්න පටන් ගන්නවා. හරි. එතකොට පටු A ස්තරයක් තියෙනවා, C ස්තරයක් තියෙනවා සහ R ස්තරයක් තියෙනවා. හරිද? හරි. ඊළඟට ඔන්න ඊට පස්සේ මොකද වෙන්නේ? අවුරුදු 1000ක් විතර යනකොට අන්න මොකද වෙන්නේ? A ස්තරේ නිර්මාණය වෙනවා. හරි. ඊට පස්සේ මැටි හැදෙනවා, යකඩ ඔක්සයිඩ් හැදෙනවා. ඒවා පහළට ඇවිල්ලා එහෙම නැත්නම් විශෝධනය වෙලා B ස්තරය රතු පාටක් ගන්නවා. හරි. ඔන්න දැන් B ස්තරයත් හැදිලා. හරි. ඊට පස්සේ තවදුරටත් ඔය ක්‍රියාවලිය වෙනවා. දැන් දිගින් දිගටම ඕක තමයි වෙන්නේ. මෙතනින් පස්සේ වෙන්න තියෙන දේවල් ටික වෙලා ඉවර. දිගින් දිගටම අර යකඩ ඔක්සයිඩ් සහ මැටි හැදෙන එක තමයි වෙන්නේ. හරි. එහෙනම් මැටි යකඩ ඔක්සයිඩ් පහළට ඇවිල්ලා මොකද වෙන්නේ? B ස්තරයේ ඝනකම සහ ඒකේ රතු පාට වැඩි වෙනවා. හරි. 6 වෙනි අවස්ථාවනකොට උන්න යකඩ ඔක්සයිඩයි මැටි හොඳටම හැදිලා. හරිද? B ස්තරයේ ඝනකමත් වැඩි වෙනවා. ඒකේ පාටත් වැඩි වෙනවා. ඊට උඩින් තව ස්තරයක් තැම්පත් වෙලා ඒක E විදිහට අපි හඳුන්වනවා. ඒක ලංකාවේ පාංශු පැතිකඩේ දකින්න ලැබෙන්නේ නැහැ. හරිද? එහෙනම් මෙයා ගැන අපිට ලොකු වැදගත්කමක් නැහැ. හරි. රයිට්. එතකොට 6 වෙනි අවස්ථාව විදිහට ඕක ඇඳ ගන්න. 6 වෙනි අවස්ථාව විදිහට ඇඳ ගන්න. මේක ඇඳ ගන්න. ඒතර වලට පේනව නේද? පසක් හැදෙන්න කොච්චර විතර කාලයක් යනවද කියලා. හරි. අවුරුදු ලක්ෂයක් කියන්නේ සෙල්ලම් කාලයක් නෙවෙයි. හරි. රයිට්. ඒතර මේකනේ දැන් සාමාන්‍යයෙන් අපේ පසක් ගත්තොත් ලංකාවේ පසක් ගත්තොත් පැතිකඩේ මේ වගේ ස්තරයක් නේ තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ ටික මතක තියාගන්න. හරිද? මේ R වලින් R කියන්නේ මොකද්ද? R කියන්නේ මාතෘ පාෂාණය නැත්නම් පාෂාණ. හරි. C කියලා කියන්නේ මාතෘ ද්‍රව්‍ය. එතකොට මේකෙන් මේක හැදෙන ක්‍රියාවලිය. මෙන්න මේකට අපි කියනවා මොකක් කියලාද? මේ ක්‍රියාවලියට අපි කියනවා පාෂාණ ජීර්ණය. පාෂාණ ජීර්ණය. ඉගෙන වෙන්නේ පාෂාණ ජීර්ණය වල තමයි මේක හැදෙන්නේ. හරි. ඊට පස්සේ මාතෘ ද්‍රව්‍යයෙන් මෙන්න මේ ටික හැදෙන එක. හරි. මේ ඊතල දාන එකේ තේරුම මේ පාලින්ලා උඩට හැදෙනවා කියන එක නෙවෙයි ඈ. හරි. මෙතන ඉඳලා මෙතෙන්ට කියන එක තමයි ඔය ක්‍රියාවලිය. මෙතන ඉඳලා මෙතෙන්ට සහ මෙතන ඉඳලා මෙතෙන්ට. මේ ක්‍රියාවලියට අපි කියනවා පාංශු ජනනය කියලා. හරිද? පාෂාණ ජීර්ණය වෙලා මාතෘ ද්‍රව්‍ය හැදෙනවා. ඒක මොකද්ද? පාෂාණ ජීර්ණය. හරි. ඊට පස්සේ මාතෘ ද්‍රව්‍ය වලින් පස හැදෙන ක්‍රියාවලියට අපි කියනවා මොකද්ද? පාංශු ජනනය කියලා. හරි. පාංශු
ජනනය. හරි. එතකොට මේකත් ඔය ටියුට් එකේ ඉඩ දින හරියක් බලලා පොඩ්ඩක් ඇඳලා දාගන්න. හරි. රයිට්. බලන්න ඊට පස්සේ මාතෘකාව තියෙනවා මෙහෙම. හරි. කෘෂිකාර්මික ක්ෂේත්‍රයක පාංශු පැතිකඩක් අධ්‍යයනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ. රයිට්. ඒතර ඇයි අපි මේක අධ්‍යයනය කරන්නේ? මොකද්ද අපිට මේකේ තියෙන වාසිය? හරිද? මේ බලන්න. මෙන්න මේ ස්තර තුන. දැන් අතර මේ O කියන ස්තරය මේක නොසලයි කිය හැකි තරම් ඝනකමක් තියෙන මේක කුඩා ස්තරයක්. හරිද? මේක දැන් අපි මේ රූප සරහනක ටිකක් පැහැදිලිව පේන්නේ නැන්දට අනිත් ස්තරත් එක්ක බලනකොට මේක ඉතා කුඩා ස්තරයක්. තේරුණාද? ඒතර අපි මේ පාංශු ගැඹුර කියලා දෙයක් ගැන කතා කරනවා. මොනවද පාංශු ගැඹුර? හරි. ඒතර පාංශු ගැඹුර කියන එකට අපි සලකන්නේ මෙන්න මේ දුර. පාංශු ගැඹුර. හරි. ඒතර පාංශු ගැඹුරට වැදගත් වෙන ස්තර තුන විදිහට අපි සලකනවා A B සහ C. හරිද? O කියන ස්තරේ ඝනකම ලොකුවට නැහැනේ. හරි. ඊටාම කුඩා ස්තරයක් නේ. එතකොට O කියන ස්තරේ අපි එහෙම සලකන්නේ A B C කියන ස්තර තුන තමයි අපි පාංශු ගැඹුර විදිහට සලකන්නේ. තේරුණාද? R කියන ස්තරේ පාෂාණනේ ගල්නේ තියෙන්නේ. එතකොට මේක මත ශාක වර්ධනය වෙන්න මෙයාගෙන් ලැබෙන දායකත්වය ඊටාම අඩුයි. හරිද? ඒතකොට ශාක වර්ධනයට මෙන්න මේ ටික තමයි බලපාන්නේ. හරි. ඒතකොට අර රූපෙත් අපි බලමු. දැන් මේ බලන්න. හරි. මෙතන මේ බලන්න මේ ගහේ මුල් වර්ධනය වෙලා තියෙනවා. මේ ගොඩක් වෙලාට මේ උඩම තියෙන ඕස්තරය. හරි. මෙන්න මෙතන පෙන්නලා තියෙන ඕස්තරය ඊට පස්සේ A B සහ C කියන ස්තරය. හරි. මෙන්න මෙතෙන්ට මේ ටිකට එනකල් මුල් ගිහිලා තියෙනවා මේ. ඒතකොට මෙතනින් පහළ මෙන්න මේ කොටස. හරි. මෙන්න මේ කොටස ඇවිල්ලා මොකද්ද? පාෂාණය. හරි. ඒතකොට පාෂාණයට මුල් යන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. හරි. ඒතකොට ගොඩක් වෙලාවට ගහක මූල පද්ධතියේ වැඩෙන කලාප විදිහට අපි සලකන්නේ A B සහ C කියන ස්තර තුන. හරි. ඒතකොට මේක තමයි අපි සලකන්නේ පාංශු ගැඹුර කියලා. තේරුණාද? පාංශු ගැඹුර. හරි. රයිට්. එතකොට අපිට භෝග වගා කරනකොට මේ පාංශු ගැඹුර කියන එක දැනගන්න එක හරි වැදගත්. තේරුණාද? පාංශු ගැඹුර කියන එක දැනගන්න එක හරි වැදගත්. ඒතකොට අපි මේකේ ඊළඟ කොටසෙන් කතා කරනවා පාංශු ගැඹුර ගැන. දැන් අපේ මාතෘකාව මොකද්ද? දැන් මට මේ ඉස්සරහ මේ කොටස ගැන කියලා දෙන්න පොඩ්ඩක් පාංශු ගැඹුර ගැන කියලා දෙන්න ඕනේ. ඒකයි මම කියලා දුන්නේ. හරිද? මෙන්න මෙහෙම කියනවනේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයක පාංශු පැතිකඩක් අධ්‍යයනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභය. ඒතකොට අපිට මොකද්ද මේ පැතිකඩක් අධ්‍යයනය කරන එකේ තියෙන වාසිය? හරිද? රයිට්. එහෙනම් එකල් ලියන්න මෙහෙම. පසේ සම්පූර්ණ ගැඹුරත් එක් ස්තරවල ඝනකමත් දැනගත හැකි වීම. පසේ තියෙන සම්පූර්ණ ගැඹුරයි එක ස්තරවල ඝනකමයි අපිට දැනගන්න පුළුවන් කියලා කියන්නේ. රයිට්. හරිද? ඊළඟට තව එකක් මෙන්න මේක. හරිද? පසේ අපි භෝගයක් හිටවුවාම මේ භෝගයේ මුල් වර්ධනය වෙන සක්‍රීය ගැඹුර අපිට දැනගන්න පුළුවන්. තේරුණාද? දැන් මෙහෙම හිතන්නකෝ. දැන් සමහරලාට මේ A B C කියන ස්තර තුනේ ඝනකම අඩු වෙන්න පුළුවන්. තේරුණාද? ඝනකම අඩුයි. ඒකට චුට්ටක් ගැඹුරට ගියපු ගමන් මාතෘ පාෂාණේ තියෙන. ගල් තට්ටුවක් තමයි තියෙන්නේ. හරිද? ඒකට ගොඩාක් උස යන භෝග හිටවන්න පුළුවන්ද? එහෙම නොගැඹුරු පසක බෑ. ඇයි ඒ? ඒකට ගහ ගොඩක් උස යනවා කියලා කියන්නේ මූල පද්ධතියත් යට යන්න එපායි. දැන් මුලට යන්න බෑ යට. ඇයි ඒ? යට ගල් තට්ටුවක් තියෙනවා. ඒතර ගස් මොකද වෙන්නේ? උස යනකොට හුලඟක් ආපු ගමන් පෙරලෙනවා. හරි. ඒතර ඒ වගේ වෙලාවක අපි තීරණය කරනවා හිටවන්න ඕනේ භෝගය මොකද්ද? පසේ ගැඹුර අඩු වෙනනම්, ඒ කියන්නේ AB ස්තර තුනේ ගැඹුර අඩු වෙනනම් අපිට පුළුවන් ගොඩක් මුල් එහෙම ගැඹුරට යන්නේ නැති ශාක හිටවන්න. හරි. අපිට පුළුවන් කැරට් හිටවන්න ඕනේ. හරිද? ඊට පස්සේ මිරිස් හිටවන්න පුළුවන්. හරි. මාළු මිරිස් හිටවන්න පුළුවන්. හරිද? අලිපෙර වගේ ගස්, අඹ ගස්, රම්බුටන් ඒවා බෑ. ඇයි ඒ? මුල ගොඩක් ගැඹුරට යනවා හිටවන්න බෑ. තේරෙනවද? අන්න ඒ වගේ අපිට පුළුවන් මේ හිටවන භෝගය තීරණය කරගන්න පුළුවන්. හරි. ලියන්න දෙවෙනි එක ලියන්න. පසේ මුල් වර්ධනය වන සක්‍රීය ගැඹුර
තීරණය කරගත හැකිවීම. තීරණය කරගත හැකිවීම. හරි තීරණය කරගත හැකිවීම. අනේ ඒකට ඉස්සරහින් මෙන්න මේ කාරණාවත් ලියාගන්න. ඒ අනුව භෝග වර්ග තීරණය කිරීම සඳහා භෝග වර්ග තීරණය කිරීම සඳහා ඒ අනුව භෝග වර්ග තීරණය කිරීම සඳහා පැතිකඩ අධ්‍යයනය වැදගත් වේ. හරි වැදගත් වේ. භෝග වර්ග ටික තීරණය කරගන්න. හරි. ඊළඟ තව කාරණාවක්. ඔයාලා දැකලා තියෙනවද? දැන් ඔය ගොඩක් වෙලාවට මේ අපි කුඹුරක් වෙන්න පුළුවන්, වගා භූමියක් වෙන්න පුළුවන්. අපි ඕක වගා කරන්න කලින් බීම් සකස් කිරීමක් කරනවා. හරි. පොළොව කොටනවා, පාත්ති හදනවා. හරි. පස පෙරලනවා. හරි. එතකොට ඔය බීම් සකස් කරන්න ඕනේ ගැඹුර. හරි කොච්චර ගැඹුරකට අපි බීම් සකස් කරගන්න ඕනද? ඒ කියන්නේ මෙහෙමනේ. ගොඩාක් ගැඹුරට මුල් යනවා නම් ගොඩක් ගැඹුරට පස හරවන්න ඕනේ. පස පෙරලන්න ඕනේ. හරි. ගොඩක් ගැඹුරට මුල් යන්නේ නැත්තම් හරි. ගොඩක් ගැඹුරට පස පෙරලන්න ඕනේ නැහැ. හරි. දැන් අපි හදන්නේ මාළු මිරිස් නම් හරි. ගොඩාක් ගැඹුරට මුල් යනවද? නෑනේ. පොඩි ශාකනේ. එතකොට පොඩ්ඩක් ගැඹුරට බීම් සැකසීම කරාම ඇති. හරි. අපි හදන්නේ කැරට් නම් පොඩ්ඩක් ගැඹුරට බීම් සැකසීම කරාම ඇති. හරිද? මොකද කැරට් යනවා අඩි 5ක් විතර යනවා කැරට් වල. තේරුණාද? හරි. ඒතොර ඒ වගේ අපිට පුළුවන් මේ බීම් සකස් කිරීමේ ගැඹුර තීරණය කරගන්න. ඒක අපි හිතවන භෝගයත් එක්ක වෙනස් වෙනවා. හරි. ඒතොර මේ ගැඹුර අනුව යොදා ගන්න ඕනේ උපකරණ වෙනස් වෙනවා. සමහර උපකරණ තියෙනවා ගොඩාක් ගැඹුරට හරවන්න පුළුවන්. සමහර උපකරණ තියෙනවා මේ පොඩි ගැඹුරක් හරවන්න පාවිච්චි කරන උපකරණ. හරිද? ඒතොර ඒකත් ලියා ගන්න මෙහෙම. යන්න පාංශු පැතිකඩ අධ්‍යයනය කිරීමෙන් පසේ බීම් සකස් කළ යුතු ගැඹුර තීරණය කළ හැක. පසේ බීම් සකස් කළ යුතු ගැඹුර තීරණය කළ හැක. එසේම බීම් සකස් කිරීමට භාවිතා කළ යුතු උපකරණ උපකරණද තීරණය කළ හැක. එහෙම දාන්න. උපකරණද තීරණය කළ හැක. හරි. මොන උපකරණද අපි ගන්න ඕන? හරි. ඊට පස්සේ තව කාරණාවක් ලියගන්න. මෙන්න මෙහෙම. හතරවෙනි එක දාගන්න. පසේ විවිධ ස්තරවල අඩංගු ඛනිජ හා ඒවායින් පසට එකතු වන පෝෂකායන පිළිබඳව අදහසක් ලබා ගත හැක. දැන් උදාහරණයක් විදිහට B ස්තරය ගත්තොත් B ස්තරයේ මොනවද වැඩිපුර තියෙන්නේ? මැටි සහ යකඩ ඔක්සයිඩ්. හරිද? රයිට්. හරි. ඊළඟ මෙන්න මේ කාරණා. හරිද? අපිට පාංශු පැතිකඩක් අධ්‍යයනය කරලා ඒකේ ජල වහනය ගැන අවබෝධයක් ගන්න පුළුවන්. දැන් ඔයාලට මතකද යකඩ ඔක්සයිඩ් කියන එක අපි කතා කරන්නේ ප්‍රධාන වශයෙන් මොකක්ද? එයාගේ පාට රතු පාටනේ. හරි. ඔය හීමටයිට් කියන යකඩ ඔක්සයිඩ් රතු පාට. හරිද? හැබැයි එයාට ජලාණු එකතු වුණොත්. හරිද? එහෙම නැත්නම් සජලණය වුණොත් මොකක්ද ඒකේ පාට? ලිමොනයිට්. කහ පාටක් වෙනව නේද? හරි. ඔන්න මම ඒක නනම් අපේ මම ඕක මුල්ම දවස්වල පෙන්නුවා. හරි. දැන් මෙන්න මේ අවස්ථාව මේ තියෙන්නේ. හරි. සාමාන්‍යයෙන් යකඩ ඔක්සයිඩ් කියන එක රතු පාට හුරු පාටක් තියෙන. දැන් මේක රතු පාට හුරු. හරිද? හැබැයි මෙයාට ජලය එකතු වුණොත් මෙයා මොන පාටක් වෙනවද? කහ පාටක් වෙනවා. තේරුණාද? හරි. එතකොට අපිට පේනවා නම් පසක් සාමාන්‍යයෙන් එයා කහ පාට හුරුයි කියලා. කහ පැහැති කියලා බැලුවහම පේනවා නම් ඒකේ තේරුම තමයි ඒ පසේ වතුර හොඳට බහින්නේ නැහැ.
කියන්නේ ජල වහනය දුර්වලයි. ජල වහනය කියලා කියන්නේ වැඩිපුර වතුර හොඳට බැහැලා යනවා. හරිද? ඒතර ජල වහනය දුර්වල වුණොත් එතන වතුර එකතු වෙනවා. ඔය වගුරු තියෙන වගුරු භූමිය වගේ දේවල්. හරිද? ඒතකොට ඒ වගේ භූමිය වල වගා කරන්න බෑ සාමාන්‍ය එළවලු වන්න බෑ. දැන් එහෙම වතුර හොඳට බැහැලා යන්නේ නැත්නම් ඔන්න අපිට පුළුවන් එතන කංකුම් වගේ දෙයක් හදන්න. කොහිල. හරිද? හරි. ඒතකොට එළබටු වම්බටු වගේ දේවල් එහෙම හැදුවොත් කුණු වෙනවා. හරිද? ඒතර අන්නේ පසේ තියෙන ජල වහන තත්වය ගැන අවබෝධයක් ගන්නත් මේක හොඳයි. එකක් ලියගන්න. පසේ එක් ස්තරවල වූ පසේ එක් ස්තරවල වූ ජල වහන තත්වය පිළිබඳ පසේ එක් ස්තරවල වූ ජල වහන තත්වය පිළිබඳ අදහසක් ලබාගත හැක. හරි. ඕන ඒක යටතේ පොඩ්ඩක් ලියා ගන්නකො මෙහෙම. ගන්න. පාංශු ස්තරවල යකඩ ඔක්සයිඩ් පවතින අතර. හරි. යකඩ ඔක්සයිඩ්. හරි. යකඩ සහ ඔක්සිජන් එකතු වෙච්ච සංයෝගය යකඩ ඔක්සයිඩ්. යකඩ ඔක්සයිඩ් පවතින අතර කහ පැහැ වර්ණයක් ඇතනම් ඉන් අදහස් වන්නේ කහ පැහැ වර්ණයක් ඇතනම් ඉන් අදහස් වන්නේ එම පසෙහි ජල වහනයේ දුර්වල බවය. රතු හෝ දුඹුරු වර්ණයක් ඇතනම් ජල වහනය මැනවින් සිදුවේ. හරි. රතු හෝ දුඹුරු පාටක් තියෙනවා නම් ජල හොඳට වෙනවා කියලා කියන්නේ. රයිට්. හරි. පැහැදිලි කාරණා. හරි. බලන්න මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා. හරි. අර මම කිව්වේ පස්සේ තියෙන ගැඹුර. පාංශු ගැඹුර ගැන අපි චුට්ටක් කතා කරමු. හරිද? ඒතර ඔන්න ඔයාලට පොඩි වගුවක් දීලා තියෙනවා මෙහෙම. පාංශු අණුව පස් වර්ගීකරණය. හරි. ඒතර ඒ වගුවේ තියෙන්නේ පාංශු ගැඹුර අණුව පස් වර්ගීකරණය. හරි. ඒතර මෙතන අපි කතා කරන්නේ පාංශු ගැඹුර එන්නේ කොහොමද කියලා. රයිට්. හරි. ඉස්සලා අපි පාංශු ගැඹුර කියන එකට පොඩි හැඳින්වීමක් ලියාගමු. එතන මේ ඔය හරියම එතන වගුවට පොඩ්ඩක් උඩින් ලියාගන්න. හරිද? දැන් එහෙනම් මොකද්ද අපි සලකන්නේ මොන ස්තරද? A B C කියන ස්තර තුන. ඒතකොට කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි O ස්තරය සලකන්නේ නැත්තේ? O ස්තරය ඊටාම කුඩා ස්තරයක්. තුනී ස්තරයක්. හරිද? ඒකෙන් තමයි ඒව සලකන්නේ නැත්තේ. හරි. R කියන ස්තරය ශාකවල මුල් වර්ධනයට වැදගත් වෙන්නේ නැහැ. හරිද? ඒතකොට එතනින් එහාට මුල් යන්නේ නැහැ. ඒකින්ද අපි R කියන ස්තරය ගැන සලකන්නේ නැහැ. ගැඹුර විදිහට සලකන්නේ නැහැ අපි. හරි. රයිට්. එහෙනම් ලියන්නකො මෙහෙම. ලියන්න. පසක මතු පිට සිට මාතෘ පාෂාණය දක්වා පිහිටන ABC ස්තර තුනෙහිම ඝනකමේ එකතුව පාංශු ගැඹුර ලෙස හඳුන්වයි. පැහැදිලිද? හරි. ඒතර ඔන්න පාංශු ගැඹුර කියන එක කතා කරා. හරි. ABC ස්තර තුනේම එකතුව. රයිට්. හරි. එහෙනම් අපි බලමු මෙහෙම. පාංශු ගැඹුර අනුව පස් වර්ගීකරණය. හරිද? රයිට්. ඒතර පාංශු ගැඹුර තියෙනවා පස් වර්ගය තියෙනවා. අපි දාගමු මුලින්ම පාංශු ගැඹුර සෙන්ටිමීටර් 50ට අඩු. හරි. ඒතර මේ ABC ස්තර තුනේම එකතුව සෙන්ටිමීටර් 50ට වඩා අඩුයි නම් හරිද? අපි ඒක සලකනවා නොගැඹුරු පසක් කියලා. ගැඹුරු නෑ පස. හරි. හරි. එතන වගුවේ දාගන්න පාංශු ගැඹුර යටතේ සෙන්ටිමීටර් 50ට අඩු.
ඒතර පස් වර්ගය දාගන්න නොගැඹුරු පස්. නොගැඹුරු පස්. හරි. ඊළඟට දාගන්න පාංශු ගැඹුර සෙන්ටිමීටර් 50ත් 100ත් අතර. 50යි 100යි අතර. හරි 50යි 100යි අතර පස් වර්ගය දාගන්න මධ්‍යස්ථ ගැඹුරු පස්. මධ්‍යස්ථ ගැඹුරු පස්. මධ්‍යස්ථයි. හරි. ඊළඟට සෙන්ටිමීටර් 100 150 අතර. 100යි 150යි. 100යි 150යි. ඊළඟට ගැඹුරු පස්. ගැඹුරු පස්. 100 150. ඊළඟට සෙන්ටිමීටර් 150ට වැඩි. සෙන්ටිමීටර් 150ටත් වඩා වැඩි. හරිද? ඊළඟට ඉතා ගැඹුරු පස්. ඉතා ගැඹුරු, ගොඩාක් ගැඹුරුයි. ඒතොර ඒවා හොඳයි ගොඩක් උස ශාක හිටවන්න. ඒ කියන්නේ ගොඩාක් පහළට මූල පද්ධතිය යන ශාක හිටවන්න හොඳයි. හරි. ඊට අපි යමු මේකේ අවසාන කොටසට. හරි මේකේ අවසාන කොටස මෙන්න මෙහෙම තියෙනවා. පාංශු ගැඹුර භෝගවාගාවේදී වැදගත් වන ආකාරය. තේරුණාද? පාංශු ගැඹුර භෝගවාගාවේදී වැදගත් වන ආකාරය. හරි. රයිට් එහෙනම් අපි චුට්ටක් ලියාගමු. දැන් අපි කතා කරන්නේ අපි හදන ශාකයේ මූල පද්ධතියේ යන්න පාංශු ගැඹුර වැදගත් වෙනවා. හරිද? ඒකට තව අපි ගත්තොත් පසේ ගැඹුර වැඩි වෙන්න පසේ තියෙන තෙතමන ප්‍රමාණය වැඩි. ඇයි ඒ? දැන් මේ මාතෘ පාෂාණයකට හරි ගල් ගොඩකට බෑනේ වතුර ගබඩා කරලා තියාගන්න. හරි. එතකොට මේ ටිකේ ගැඹුර වැඩි නම් අන්න මේ ටිකේ එහෙනම් මොකද වෙන්නේ? හරිද? වතුර වැඩි. පසට වතුර උනනවනේ. හරි වතුර වැඩි. මේකේ ගැඹුර අඩුයි නම් ඒ කියන්නේ පස් ටික අඩුයි. එහෙනම් වතුර ඉක්මනට අයින් වෙනවා. එතකොට ඒවට ඉක්මනට ජල සම්පාදනය කරන්න ඕනේ. වතුර දාන්න. හරි. එතකොට මේ ජල සම්පාදන ක්‍රම තීරණය කරන්න. හරි. පස්සේ වතුර රඳවා ගැනීම ගැන තීරණය වෙන්නේ. ඊට පස්සේ මූල පද්ධතිය කොච්චර ගැඹුරකට යනවද මොන භෝගද අපි හදන්න ඕනේ. ඔන්න ඔය හැම දෙයකටම මොනවද වැදගත් වෙන්නේ? චු ගැඹුර වැදගත් වෙනවා. රයිට්. එහෙනම් පොඩ්ඩක් ලියාගමු එහෙම. ලියාගන්න. යම් වගා භූමියක වගා කිරීම සඳහා භෝග තේරීමේදී පාංශු ගැඹුර වැදගත් වේ. හරි භෝග තෝරගන්න පාංශු ගැඹුර වැදගත් වෙනවා කියලා කියන්නේ. ගැඹුරු මූල පද්ධති සහිත භෝග. වරහන් ඇතුළේ දාන්න අඹ අලි ගැට peer ඊළඟට දැව ශාක ඔය මහෝගනි ඒ වගේ දැව ශාක හරි වරහන් වන්න තෝරාගත යුත්තේ ගැඹුරු පස් සඳහාය. ඒතකොට ඒ වගේ මුල ගොඩක් යටින් ඉඳලා ගැඹුරු පසක් ගන්න ඕනේ. නැත්නම් මොකද වෙන්නේ? ගස් පෙරලා වැටෙනවා. ගැඹුරු පස් සඳහාය. ඊළඟ එළවලු වර්ග ඊළඟට ලූණු ඊට පස්සේ මිරිස් බඩයිරිඟු වැනි නොගැඹුරු මූල පද්ධති සහිත භෝග නොගැඹුරු පස් සඳහා තෝරාගත යුතුය. ගැඹුරු පසෙහි පෝෂක රැඳෙන සීමාව වැඩිය. හරි ගැඹුරු පස ගත්තොත් එහෙම පසේ ගැඹුරු වැඩි නම් ඉතින් මේ සීමාව පුරාම පෝෂක තියෙනවනේ. හරි ඒතකොට ගැඹුර වැඩි නම් පෝෂක රැඳෙන ප්‍රමාණය වැඩි. ගැඹුර අඩුයි නම් අන්න පෝෂක රැඳෙන ප්‍රමාණය අඩුයි. හරි රයිට්. ලියන්න. ඒ නිසා නොගැඹුරු පස්වල භෝග වගාවේදී පෝෂක ඌනතාවයන්ට පත්විය හැක. එතකොට පස ගැඹුරු නැත්තම් ඒකේ තියෙන පෝෂක ප්‍රමාණය අඩුයි.
එතකොට අන්න ගහට පෝෂක හිඟ වෙනවා. අපි ඒකට කියනවා පෝෂක ඌනතාවයක් කියලා. ලියන්න. මූල පද්ධති ගැඹුරට විහිදෙන විට පෝෂක චක්‍රීයකරණයද ක්‍රමවත් වේ. මූල පද්ධති ගැඹුරට විහිදෙන විට පෝෂක චක්‍රීයකරණයද ක්‍රමවත්ව සිදුවේ. හරි මූල පද්ධති යනවා නම් ගොඩාක් ගැඹුරට පෝෂක චක්‍රීයකරණයත් හරි ඉක්මනට හොඳට වෙනවා. හරි. එතකොට ගැඹුරු ස්තරවල තියෙන පෝෂක ටික මුල් වලින් උරා ගන්නවා. ඒවා යනවා ශාක පත්‍ර වලට. හරි. ඊට පස්සේ ශාක පත්‍රයට ඕනේ කාරණා ටික කරගන්නවා. ඊට ශාක පත්‍රේ වයස්ගත වෙනවා. ආයෙ පොළොවට වැටෙනවා. ජීර්ණය වෙනවා. හරි. චක්‍රීයකරණය. හරි. රයිට් ලියන්න. පාංශු ගැඹුර වැඩි වන විට පසේ රඳා පැවතිය හැකි ජල ප්‍රමාණය වැඩිය. ජල වහනය සාර්ථකව සිදුවේ. මේ නිසා පස තුල කාර්යක්ෂම ජල පාලනයක් සිදුවේ. මේ නිසා පස තුල කාර්යක්ෂම ජල පාලනයක් සිදුවේ. හරිද? ඒතකොට මෙන්න මේ හේතුව හින්දා මොකක්ද වෙන්නේ? පසේ හොඳ කාර්යක්ෂම ජල පාලනයක් වෙනවා කියලා කියන්නේ. හරිද? දැන් ගැඹුර අඩු වුණොත් මොකද වෙන්නේ? ගැඹුර අඩුයි කියලා කියන්නේ මේ තුනේ ගැඹුර අඩුයි. එහෙනම් R කියන එක උඩ තියෙනවා. හරිද? ඒතකොට ගැඹුර අඩු පසක් ගත්තොත් එහෙම මොකද වෙන්නේ? අන්න වතුර එකතු වෙන්න බලනවා ඒක. හරිද? එහෙම නැත්නම් එකතු වෙච්ච වතුර ටික වියලි කාලයක් આવොත් ඉක්මනට මොකද වෙන්නේ? වාෂ්ප වෙලා යනවා. හරිද? එකක් ලියා ගන්න මෙහෙම. ගැඹුර අඩු පසෙහි ජල වහනය දුර්වල විය හැක. එවිට ශාක මුල් ආශ්‍රිත රෝග ව්‍යාප්තියක් සිදුවිය හැක. හරිද? දැන් මුලක් කියන එකට දැන් අපි කියන්නේ වතුරේ ඉන්න ශාකයක් නෙවෙයි සාමාන්‍ය හිතන්න වම්බටු පැලයක් මාළු මිරිස් පැලයක් මේවට පසේ වාතයක් තියෙන්න ඕනේ. මේ මුල් කියන ඒවා ශෝෂණය කරනවා. හරි. ඒතකොට ඔක්සිජන් ඕනේ මෙයාට. හරි. වතුරත් ඕනේ. පසේ අවකාශ අතර වාතයත් ඕනේ. හරි. එතකොට මොනවා හරි විදිහකින් මේ පසේ අවකාශ ටික වැහිලා ගියොත් එහෙම ජලයෙන් හරි පිරලා තිබ්බොත් ගොඩාක් දවසක් ටික දවසක් නම් මෙයාලට බේරෙන්න පුළුවන්. හරි. ගොඩක් දවසක් තිබ්බොත් එහෙම අන්න මෙයාලට ශෝෂණය කරගන්න බෑ. හරි. ඊට පස්සේ මේ පසේ ඇති වෙනවා නිර්වායු තත්ත්වය. අයි ඔක්සිජන් නැහැ. හරි. එතකොට මේ මූල පද්ධතිය ආශ්‍රිත මූල රෝග ඇති වෙනවා. මුල් වලට ලෙඩ හැදෙනවා. තේරුණාද? ඒතර මුල් වලට ලෙඩ හැදෙනවා. මුල් වල පටක විනාශ වෙනවා. එතකොට වතුර උරා ගන්න බෑ. පෝෂක උරා ගන්න බෑ. ගහ මැරලා යනවා. හරිද? රයිට්. එතකොට ඔන්න නොගැඹුරු පසක ඔය තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ගැඹුරු පසක එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි. ලියන්න. පාංශු වාතනය දුර්වල වේ. අන්න දැන් පසේ තියෙන වායු ප්‍රමාණය අඩු වෙනවා. පාංශු වාතනය දුර්වල වේ. ලියන්න. මේ නිසා ශ්වසනයට බලපෑම් ඇතිවීමෙන් මූල පද්ධති වර්ධනයට පාංශු ජීවීන්ගේ වර්ධනයට බාධා පැමිණේ. හරි. පාංශු ජීවීන්ගේ වර්ධනයට බාධා පැමිණේ. කාබනික ද්‍රව්‍ය වියෝජනය දුර්වල වේ. පස තුල විෂ වායු වර්ග සෑදිය හැක. ඒ කියන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ්, මීතේන් මේ වගේ විෂ වායු වර්ග හැදෙනවා. මෙන්න මේවා. හයිඩ්‍රජන් සල්ෆයිඩ්, මීතේන්. නිර්වායු තත්ත්වයට තමයි මේවා ඇති වෙන්නේ. එතකොට මේවා මුල් වලට විසයි. රයිට්? ලියන්න ඊළඟට වෙනම උණ කරන වෙන් කරත් කමන්නේ. ලියන්න පාංශු ගැඹුර වැඩිවීම නිසා හරි දැන්
අපි මෙච්චර වෙලා කතා කරා ගැඹුරේ තියෙන හොඳනේ. හරි ගැඹුරේ නරකක් තියෙනවා. හරි. දැන් ගොඩාක් ගැඹුර වුණොත් වැස්සත් එක මොකද වෙන්නේ? මේ පසේ තියෙන පෝෂක ටික ඔක්කොම හොදගෙන යනවා පහළට. තේරුණාද? ෂර්ණ වෙනවා පහළට. හරි. ඒතර මුල් වලට ඒවා ගන්න අමාරුයි. ඒ මූල පද්ධතියෙන් පහළට යනවා ඒවා. හරි. ලියන්න මෙහෙම. පාංශු ගැඹුරු වීම නිසා ජල වහනය සමග කියන්නේ වතුර බැහැලා යන එකත් එක්ක ජල වහනය සමග පසේ ඉහළ ස්තරවල ඇති පෝෂක පහළට ශරණය වීමෙන් ඉහළ ස්තරවල පෝෂක හිඟතාවයක් ඇතිවීමට ඉඩ ඇත. හරි. රයිට්. හැබැයි ගොඩක් වෙලාවට ඕක වෙන්නේ වැලි පස් වල විතරයි. හරි. මැටි පසක් නම් මැටි පස් වලට පුළුවන් ළමයි පෝෂක රඳවලා තියාගන්න. අපි ඔය ඉස්සරහට කතා කරමු. හරි. මැටි පස් වලට පුළුවන් මොනවද? පෝෂක රඳවලා අල්ලගෙන තියාගන්න. වැලි පස් වලට ඕක කරන්න බෑ. හරිද? වැලි පස් වලට ඕක කරන්න බෑ. හරි. ඒතර වැලි පසක් නම් මේ පෝෂක ඔක්කොම ටික හොදගෙන යනවා පහළට. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ කල්පිටිය කියන කොටස මම මේක කීපවතාවම කියලා තියෙනවා. හරිද? ලංකාවේ අර මෙන්න මේ කොටස. මෙන්න මේ ටිකේ හරි අර එළියට පැනලා තියෙන කෑල්ල. හරිද? මේ ටිකේ තීව්‍ර කෘෂි කර්මාන්තයක් තියෙනවා. හරි. ඔය එළවලු වර්ග ලුණු අරම හැමදේම හදනවා. හරිද? අපි හිතන්නේ ඕවා ඉන්නේ නෝරැලියෙන් අරෙම කියලා නෑ. හරිද? කල්පිටිය හදනවා සෑහෙන. බෑ කල්පිටියේ තියෙන වැලි පසක්. තේරුණාද? සාමාන්‍ය අපි හදන වගා භූමියකට වඩා 3-4 ගුණයකින් කල්පිටියේ පොහොර යොදන ප්‍රමාණය වැඩි. ඇයි ඒ? කල්පිටියේ පස හරිද ගැඹුරුයි. හැබැයි ප්‍රශ්නේ මොකද්ද? වැලි පසක් තියෙන. ඒතකොට දාන පොහොර ටික මොකද වෙන්නේ? දාන පොහොර ටික වැලි පසේ රඳව ගන්න බෑ යනවා පහළට. ඒතකොට අනිත් භූමියකට වඩා වැඩියෙන් පොහොර දාන්න. හරිද? ඒතකොට මේ ප්‍රශ්නේ තියෙනවා. රයිට්. හරි. ලියන්න මෙහෙම. නමුත් මේ සිදුවිය හැක්කේ බොහෝ විට වැලි අධික පස්වලය. හරි. ඊට පස්සේ තව කාරණාවක් ලියන්න අර මම කිය බීම් සැකසීමක් කරන්න ඒකටත් පසේ ගැඹුර වැදගත් වෙනවා. දැන් ගොඩාක් යටට හාරන්න නැත්නම් යට තියෙන ගල් තට්ටුවක් නම් අපිට බීම් සකස් කරන ගැඹුර අඩුයි. හරි ගොඩක් යටට හාරන්න ඕන නම් අන්න ටිකක් බර උපකරණ පාවිච්චි කරන්න වෙනවා. හරි. ලියන්න ඒකත්. පාංශු ගැඹුර බිම් සැකසීමේ උපකරණ තෝරා ගැනීම කෙරෙහිද බිම් සකස් කිරීමේ උපකරණ තෝරා ගැනීම කෙරෙහිද බලපෑම් ඇති කරයි. ලියන්න. ගැඹුර දැන ගැනීමෙන් පාංශු ස්තරවල ඝනකම දැනගත හැකි අතර එමගින් සීසාන ගැඹුර තීරණය කළ හැක. පැහැදිලිද? හරි. ඔන්න උතනින් ඉවර වෙනවා. ඔය තුන්වෙනි පාඩමේ පළවෙනි කොටස පාෂාණ ජීර්ණය, ඊට පස්සේ පාංශු යන්නය සහ පාංශු පැතිකඩ සංවර්ධනය වීම කියන කොටස් ටික සම්පූර්ණයෙන් උතනින් ඉවර වෙනවා.